ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. අපි හරිම දුප්පත් ජාතියක්. මොකද හැබැයි අපි දැනුමින් හරි පොහොසත්. අපි ලංකාව සංවර්ධනය කරන්න නම් දැනුමින් පොහොසත් වෙන්න ඕන. දැනුමින් පොහොසත් වෙන්න නම් අපිට කරන්න තියෙන්නේ එකම දෙයයි අපි ඉගෙන ගන්න. හැබැයි ඉගෙන ගන්න කලින් මේ රට සංවර්ධනය වුණ රටක්ද නැත්නම් අපිට පේන තෙක් මානක මේ රට සංවර්ධනය වෙනවද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහ තියෙනවා. ඒක නිසා පුතේ අපි මේ රටට ආදරය කරන ජාතියක් විදිහට අපි හැම වෙලාවෙම කල්පනා කරන්නේ කොහොමද මේ රට සංවර්ධනය කරන්න කියලා. නිසා ඔයාලට ලොකු වගකීමක් තියෙනවා මගේ ආදරණීය දූ පුතේ මේ රට සංවර්ධනය කරන්න. මේ රට සංවර්ධනය කරන්න නම් අපිට මොනවද තියෙන්නේ? නැත්තම් අපිට ලොකු භූමි ප්‍රමාණයක් නැහැ. අපිට ලොකු භූමි ප්‍රමාණයක් නැති නිසා අපි මේ රට සංවර්ධනය කරන්න ලොකු ශක්තියක් නිර්මාණය කරගන්න ඕන. කිසිම සම්පත් ප්‍රමාණයක් නැතුව එකම ශක්තිය තමයි පුතේ අපිට තියෙන්නේ ඉගෙනීම කියන එක. මේ ඉගෙනීම ශක්තියක් කරගන්න නම් කොහොමද අපි ඉගෙනීම හැමෝටම සමසේ බෙදා ගන්න? නැත්තම් රට පුරා කොහොමද මේ ඉගෙනීම හරි සමසමව බෙදලා දෙන්නේ? මේ ඉගෙනීම හරියාකාරව කරන්න නම් අපේ රටේ තියෙන සම්පත් මොනවද? අපි නිකන් සංසන්දනය කරමු අපේ අසල්වැසි රට ඉන්දියාව. අපි ඔක්කොමලා හරි පොඩි කාලේ ඉඳලා දරුණු එළවිලි ගීත, පොඩි අය ආස කරන ගීත බොහොමයක් අපි අහලා තියෙනවා. හැබැයි පුතේ අපිට YouTube එකට ගිහිලා බලන්න ඒ වගේ සින්දුවක් දෙකක් හොයාගන්න හරි අමාරුයි. හැබැයි ලෝකයේ අනිත් රටවල් ගන්න ඉන්දියාව වේවා වෙනත් රටවල් වේවා එයාලට ඇති තරම් එයාලගේ දරුවන්ට අහන්න YouTube එකේ වීඩියෝස් තියෙනවා. බලන්න ඇති තරම් දේවල් තියෙනවා. අපේ රටේ සම්පත් එහෙම තියෙනවද? නෑ, අපේ රටේ සම්පත් නෑ. ඒක නිසා අපි වගේ තරුණ ගුරුවරු මේ ඒලල් කුප්පිය කියන ගෲප් එක වගේ තරුණයෝ එකතු වෙලා මේ රටට එහෙනම් අපි ගොඩ ගන්න නම් තාක්ෂණයෙන් පිළිපුන් දරුවෝ බිහි කරන්න නම් තාක්ෂණයත් එක්ක එකතු කරන්න අපි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් අපිට සම්පත් නැති නිසා පුතේ අපි තීරණය කරා ඔයාලා වෙනුවෙන් මේ රට සම්පත් නිර්මාණය කරන්න. අපි දැනුමින් පොහොසත් ජාතියක් කරන්න. ඒකට අපිට වගකීමක් තියෙනවා. ඒක රටේ වගකීමක්. නිසා මේ පවතින රජයක්වත් මේ උත්සාහය දරන්නේ නැති එකේ අපි උත්සාහ කරනවා ඔයාලට කොහොමද මේ තාක්ෂණය භාවිතා කරලා අපේ රට ගොඩ ගන්න කියලා. රයිට්, මම ආපහු කියන්නම්. එහෙනම් පුතේ අපි මේ රටේ භූෂමතාවයක් අඩු අපසරියක් තියෙන නිසා අපිට ලොකු සම්පත් නැහැ රටේ ප්‍රයෝජනෙට ගන්න. එහෙනම් අපිට කරන්න තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකයකට යනවටත් වඩා අපි දැනුමින් පොහොසත් ජාතියක් වෙන එක. අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න නම් නැවතත් මම කියනවා අපි මේ අලුත් වෙන තාක්ෂණයත් එක්ක යන්න ඕනේ. ඉතින් පුතේ මේ සම්පත් භාවිතා කරලා නැත්නම් මේ තාක්ෂණය භාවිතා කරලා මේ ආම්පන්න භාවිතා කරලා ඩිජිටල් ලෝකේ කොහොමද අපි ඉගෙන ගන්න කියන එක තමයි මේ ඒලෝල් කුප්පිය කියන වැඩේදී අපි ලෑස්ති වෙන්නේ. හොඳයි. මම මේ ඒලෝල් කුප්පිය කියන වැඩේට සම්බන්ධ වෙන්න මට මොකද්ද මේ වැඩේට සම්බන්ධ වෙන්න තියෙන අයිතිය මොකද්ද කියන එක මම පැහැදිලි කරන්නම්. ඒකට පැහැදිලි කරන්න නම් මම ගැන ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මම මේ රටේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක් වන නැත්තම් කාන්තලේ කියලා කියන බොහොම හරි ග්‍රාම්‍ය ප්‍රදේශයක ඉපදුණු කෙනෙක්. නිසා මම මූලික අධ්‍යාපනය හදාරනවාමයි පුතේ කාන්තලේ අග්‍රබෝධි ජාතික පාසල. අග්‍රබෝධි ජාතික පාසලේ මූලික අධ්‍යාපනය හදාරලා ශිෂ්‍යත්වයේ කියන කඩේම අපි ඔක්කොටම ඔයාලට දැන් මෙතන මන් දිහා බලන් ඉන්න ගොඩක් දරුවෝ ශිෂ්‍යත්වයේ පාස් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒ ශිෂ්‍යත්ව කඩේම මම ජයග්‍රහණය කරලා පුතේ මගේ ද්විතීයික අධ්‍යාපනයට මම ඇතුළත් වෙන්නේ කැකිරාව මධ්‍ය මහාවිද්‍යාලයට. කැකිරාව මධ්‍ය මහාවිද්‍යාලයේදී මම අපස සහ පෙළ සහ අපස උසස් පෙළ කියන කඩයින් දෙකම ජයග්‍රහණය කරලා මම ගුරුවරයෙක් විදිහට නැත්තම් ගුරුවරයෙක් වෙන්න පුළුවන් ලංකාවේ ගුරුවරුන්ගේ මහගෙදර කියලා කියන සේනා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට ඇතුල් වෙනවා. මේ සේනා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පුතේ මම ඇතුල් වෙන්නේ ලංකාවේ ප්‍රථම ගුරු කණ්ඩායම මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ ආරම්භක ස්ථානයේ සනිටුහන් කරන් නිර්මාණකරණය හා තාක්ෂණ වේදය කියන විෂයත් එක්ක. මේ නිර්මාණකරණය හා තාක්ෂණ වේදය කියන විෂය මොකක්ද කියලා මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ විෂය ඇතුළේ පුතේ තියෙනවා අපිට ඉදිකිරීම තාක්ෂණ වේදය. ඒ වගේම තියෙනවා පුතේ යාන්ත්‍රික තාක්ෂණ වේදය. ඒ වගේම තියෙනවා පුතේ අපිට විදුලි සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. එතකොට මේ තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂය තමයි මම ඔයාලට
උගන්වන්න සූදානම් වෙනවා. එතකොට මේ ඉංජිනේරු තාක්ෂණ වේදයකින් විෂය ධාරාවෙත් විෂයන් කීපයක් තියෙනවා. මම මේ මූලික වශයෙන් කතා කරපු ඉදිකිරීම් තාක්ෂණ වේදය, විදුලි තාක්ෂණ වේදය, යාන්ත්‍රික තාක්ෂණ වේදය, ව්‍යවසායකත්වය, ඉංජිනේරු ඇඳීම කියන විෂයන් කීපයකින් සැදුම්ලත් විෂයක්. හොඳයි. ඊට පස්සේ පුතේ මම සේන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් පිට තෙවතාවක් හොඳම ශිෂ්‍යයා නැත්තම් ගුරු පුහුණුවේ වැඩිම ලකුණුලාභී ශිෂ්‍යයා වශයෙන් 2007-9 කණ්ඩායමට ඇතුළත් වෙලා හොඳින් මගේ ඒ පළවෙනි කඩයිම නැත්තම් ගුරුවරයෙක් විදිහට පළවෙනි අඩිතාලම මම කියලා ශේෂ්ත්‍රයට පිවිසෙනවා. ඒ නිසාම මා ඒ දක්වපු දක්ෂතාවය නිසාම ප්‍රථම ගුරු පත්වීම මම කොළඹ නාලන්දා විද්‍යාලයේ වයස අවුරුදු 23 දී නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට නාලන්දා විද්‍යාලයට ඇතුල් වෙනවා. මම හිතන්නේ නාලන්දා ඉතිහාසයේ වයස අඩුම ගුරුවරයා විදිහට මට නාලන්දා විද්‍යාලයට ඇතුළත් වීමේ වාග්ය උදා වෙනවා. මොකද මා අර සේනා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ලද පන්නරේ නිසා. ඊට කලින් මම පාසල් කීපයක නැත්තම් මගේ සේවා පුහුණු විදිහට කොළඹ විශ්වවිද්‍යාලය විද්‍යාලය සේවයට යනවා. ඊට පස්සේ මම මෑත කාලේ කොළඹ මහානාම විද්‍යාලයේ, කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ, බියගම මධ්‍ය මහාවිද්‍යාලය කියන විෂය පාසල් වල මේ විෂය ඉගෙනීම් කටයුතු යෙදෙනවා. ඒ වගේම මේ විශේෂ ශාස්ත්‍රයේ තියෙන ප්‍රධානම අර්බුදය තමයි පුතේ ප්‍රායෝගික පරීක්ෂණ ගැන හරියටම දන්න. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ හැසිරීම හරියාකාරව දන්න. එහෙම නැත්නම් ප්‍රායෝගික මණ්ඩල සමාජිකයන් ප්‍රශ්න පත්‍රයේ බලන සමාජිකයන් මේ ශාස්ත්‍රයේ අඩු වෙනවා. නිසා මේ විශේෂ ශාස්ත්‍රය ලංකාවට අලුත් විශේෂ ශාස්ත්‍රයක්. ඒක නිසාම අපි මේ විශේෂ ශාස්ත්‍රයේදී මම විශේෂයෙන් මේ විශේෂ ශාස්ත්‍රයේදී ඔයාලට විශාල දක්ෂතාවයක් කැටියක් එකතු කරගෙන ඔයාලට මේ විෂය හදාරන්නේ කොහොමද, නැත්නම් විෂයට මම කොහොමද මේ කෙරෙහි තියෙන දක්ෂතාවය කියන්නේ කොහොමද කියන එක මම ඔප්පු කරන්න සූදානම්. ඒක නිසාම මට මගේ ශිෂ්‍ය කණ්ඩායම ඇතුලේ, මගේ ශිෂ්‍ය කණ්ඩායම කිව්වේ මේ ගුරු කණ්ඩායම ඇතුලේ දක්ෂ ශිෂ්‍යෙක් වෙන්න වාසනාව ලැබෙන්නේ මා තුළ සහජයෙන්ම මා උපයාගත්ත මේ කරුණු පැහැදිලි කිරීමේ හැකියාව නිසා. ඒ නිසා මට පුළුවන් වෙනවා ගුරු කණ්ඩායමේ සියලු ඒ අනිත් සිසුන් අභිබව දක්ෂතම ශිෂ්‍යයා වීමේ වාසනාව. නිසා මම මේ වැඩේදී පුතේ ඔයාලට එකතු වෙන්නේ අවුරුදු 2007 ඉඳලා මේ වෙනකොට 2019 වෙනකොට වසර අවුරුදු 12ක් තිස්සේ ගුරුවරයෙක් විදිහට මාලද පන්නරයක් එක්ක. ඒ වගේම ලංකාවේ ප්‍රධාන නගර කීපයකම නුගේගොඩ, ගම්පහ, කුරුණෑගල, කුලියාපිටිය කියන ප්‍රධාන නගර වල තංකිරිබත්ගොඩ මේ කියන ප්‍රධාන නගරයන් කීපයක උපකාරක පන්ති ශාස්ත්‍රයේ රැඳිලා ඉන්න ප්‍රධාන ගුරුවරයෙක් විදිහට අද ඔයාලා මාව අඳුනගෙන තියෙනවා. නිසා ඒකත් එක්කම මේ විෂය ඇතුලේ තියෙන ප්‍රායෝගික බව නියම විදිහට විභාගයේ ප්‍රශ්න හැදෙන විදිහ නියම විදිහට ඔයාලට දෙන්න මම සූදානම් වෙලා ඉන්නවා. නිසා අපි කොහොමද බලමු ඊළඟට මේ විෂයත් එක්ක එකතු වෙන්නේ කොහොමද කියලා. නිසා මම කියන්නම් ආදරණීය දුවේ පුතේ විෂය ඉගෙනීම කොහොමද මම කරන්නේ කියලා. හොඳයි. අපි ඊළඟට බලමු එහෙනම් පුතේ මේ විෂය මම කොහොමද ඔයාලා ගෙදරට අරගෙන එන්නේ කියලා. එහෙම නැත්නම් මේ විෂය කොහොමද මම ඔයාලට රසවත් උගන්වන්නේ කියලා. එහෙනම් ඒ සඳහා මොනවද මං ගාව තියෙන උපක්‍රම. නිසා අපි ඊළඟට බලමු එහෙනම් ආදරණීය දුවේ පුතේ කොහොමද අපි මේ විෂය ඉගෙන ගන්න කියලා. හොඳයි. මෙච්චර කතා කරාට ඔයාලට මගේ නම කිව්වේ නෑනේ. මම නමින් සුසන්ත හේරත්. මේ දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න හදන්නේ කොහොමද මේ විෂය රසවත් ඔයාලට අරගෙන එන්නේ කියන එක. නිසා ආදරණීය දුවේ පුතේ මම 2018 වර්ෂයේදී ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමයා නිර්මාණය කිරීම, ඒ වගේම 2018 වර්ෂයේදීම අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථමයා නිර්මාණය කිරීම, ඒ වගේම 2017 වර්ෂයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික් දෙවනියා නිර්මාණය කිරීම වගේම කොළඹ පළමු පෙළේ ශිෂ්‍යයන් බොහෝම පිරිසක් විශ්වවිද්‍යාලයට දායාද කරා. ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ශිෂ්‍යයන් පිරිසක් විශ්වවිද්‍යාලයට දායක කරා. එසා මේ එයාලගේ විශ්වවිද්‍යාල ගමන ස්ථාවර කරන්න නැත්නම් එයාලගේ විශ්වවිද්‍යාල ගමන ප්‍රවේශයක් ලබා ගන්න නැත්නම් ඒ විශ්වවිද්‍යාල ගමනවත් තහවුරු කරේ කොහොමද කියන එක මංගාව තියෙන සුවිශේෂී උපක්‍රම භාවිතා කරලා තමයි ඒ වැඩේට මම යොමු වුණේ. නිසා මේ සුවිශේෂී උපක්‍රම නිකම් මිනිස්සුෙකුට ලැබෙන්නේ නැහැ. නිසා මගේ විද්‍යාපීඨයේදී මේ විශේෂ ශාස්ත්‍රයන් තුනටම අදාළව මට ලැබුණු අධ්‍යාපන ඩිප්ලෝමාව නැත්නම් නිර්මාණකරණය හා තාක්ෂණයේදී නැත්නම් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්නොලොජි කියන අධ්‍යාපන ඩිප්ලෝමාව වගේම මගේ උපාධි අවස්ථාව නැත්නම් බැචලර් ඔෆ් ටෙක්නොලොජි කියන එක නැත්නම් අධ්‍යාපන තාක්ෂණ වේදී කියන උපාධිය මේ
හැමදේටම මට පිටුවහලක් වුණා. ඒක නිසා ආදරණීය දුවේ පුතේ ඔබ සුවිශේෂී කරන්න නම් මට මේ වැඩසටහන සුවිශේෂීව ඉදිරිපත් කරන්න නම් මේ මා තුළ ඇති දක්ෂතාවය උරගා බලන්න තිබ්බ හොඳම අවස්ථා දෙක තමයි 2018 වර්ෂයේ ලංකාවේ පළවෙනි 10 දෙනා අතරට දරුවන් දෙදෙනෙක් බිහි කිරීම. කියන්නේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමයා සහ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රථමයා කියන්නේ 2018 වර්ෂයේ ලංකාවේ පළමු 10 දෙනාගේ දරුවන් දෙන්නෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මේ සුවිශේෂීතාවය උපයෝගී කරගෙන ඔයාලටත් මේ ඇප් එක හරහා අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ විශ්වවිද්‍යාල ගමන තහවුරු කරගන්න මෙන්න මගේ වැඩපිළිවෙල. ඒ නිසා මේ වැඩපිළිවෙල තමයි මම ඔයාලට අරගෙන එන්නේ. හොඳයි. ආදරණීය දුවේ පුතේ දැන් මම කතා කරා වගේම අපි මේ විෂය ගැන නැත්තම් උගන්වන විදිහට කලින් මේ විෂය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපි පැහැදිලි කරගෙන ඉමු. පුතේ මේ ඉංජිනේරු තාක්ෂණ වේදිකය කියන්නේ විෂයන් කීපයකින් හැදිච්ච විෂයක්. ඒක නිසා මේ විෂය ඇතුලේ තියෙන පුතේ සිවිල් ඉංජිනේරු විද්‍යාව නැත්තම් සිවිල් ඉංජිනේරින් ටෙක්නොලොජි. තවත් විදිහකට අපි කියනවා නම් මේකට අපි කියනවා ඉදිකිරීම් තාක්ෂණ වේදිකය කියලා. ඊළඟ පුතේ මේ විෂය ඇතුලේ තියෙනවා යාන්ත්‍රික විද්‍යාව. මැකනිකල් ටෙක්නොලොජි ස්වයංචලන තාක්ෂණ වේදය නිෂ්පාදන තාක්ෂණ වේදය කියන විෂයන්. ඊළඟට පුතේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් නැත්තම් විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන එක. මේ කියන ප්‍රධාන විෂයන් තුනට අමතරව නිෂ්පාදන තාක්ෂණ වේදය, ඉංජිනේරු ඇඳීම, ව්‍යවසායකත්වය, ගෘහස්ත ජල සම්පාදනය, කසල කළමනාකරණය කියන වගේ විෂයන් ප්‍රමාණයක් මේ විෂය ඇතුලේ තියෙනවා. ඒක නිසා මේ විෂය ඉගෙන ගන්න එක හරිම රසවත්. සහ මේ විෂය අපිට ප්‍රායෝගික ජීවිතයේදී එදිනෙදා හරිම වැදගත් වෙන විෂයක්. උදාහරණයක් විදිහට ලොකු දේවල් අපි කල්පනා කරන්න ඕනේ අඩුම තරමේ වා ගෙදරදී බල්බ් එකක් කොහොමද දාගන්නේ කියලා හරි අඩුම තරමේ වාට මේකදී ඔයාට කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා පුතේ අපි විෂය ගැන පස්සේ කතා කරමු. මම ඔයාලට කොහොමද මම මේ විෂය වාගේ ගෙදරට අරගෙන ඉන්නේ නැත්නම් ඔයාලට කොහොමද මම මේක සමීප කරන්නේ කියන කාරණේ පැහැදිලි කරන්න. මොකද අපි මේ Android app එක හරහා නැත්නම් මේ A-level කුප්පිය කියන app එක හරහා ඔයාට හොඳ දෙයක් හොඳ විදිහට ඉතාමත් නිර්මාණශීලීව මේ වැඩේ අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ නිසා පුතේ අපි ඉස්සරවම මේ විෂයේ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ විෂය ශාස්ත්‍රයේ ඉන්න ගුරුවරුන්ට තියෙන ඒ දැනුමේ ප්‍රමාණය කොයිතරම්ද කියන එක. ඒ නිසා පුතේ මේ විෂය ඉගෙන ගන්නකොට ඔයාලට තියෙන ප්‍රායෝගිකව තියෙන ගැටලුව තමයි ප්‍රායෝගික පරීක්ෂණයක් කොහොමද ඉවර කරගන්න කියන එක. නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණයක නියැලෙන්නේ කොහොමද කියන නිසා ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු ලැබෙන විදිය ප්‍රායෝගික පරීක්ෂණයක් හරියටම කොහොමද කරගන්නේ? මොකද පුතේ ප්‍රායෝගික පරීක්ෂණ කියන්නේ වගේ විභාගයෙන් 100න් ලකුණු 30ක් ලැබෙන අවස්ථාවක්. ලකුණු 30ක් කියන්නේ පුතේ තව 5ක් එකතු කරගත්තොත් ඔයාට S පාස් එකක්. මොකද අපි දන්නවා S පාස් එකක් ගන්න ලකුණු 35ක් ඕනේ කියලා. ප්‍රායෝගික පරීක්ෂණ ලකුණු 30 කියන්නේ ඔයාගේ බොහෝ දේවල් වෙනස් කරන සාධකයක්. ඒ නිසා පුතේ හරියටම ප්‍රායෝගික පරීක්ෂණයකදී ලකුණු ගන්නේ කොහොමද? ඒවට ලකුණු ලැබෙන පිළිවෙල කොහොමද? ලකුණු එකින් එක එකතු කරගන්නේ කොහොමද කියන එක අපි මේ වැඩේදී අපි කතා කරනවා. ඒ නිසා පුතා අපි ප්‍රායෝගිකවම ඇත්තටම ප්‍රායෝගික කියන වචනේම ගැලපෙන විදිහට අපි ප්‍රායෝගික විශේෂ ශාස්ත්‍රයට නැත්නම් ශාස්ත්‍රයට අපි ගිහිල්ලා ප්‍රායෝගික පරීක්ෂණ ටික මේ වෙනකොට අපි අවසන් කරලා අපි ගාව තියාගෙන ඉන්නවා. ඔයාට නරඹන්න ලෑස්ති කරලා. නිසා අපි මේ වෙනකොට ප්‍රායෝගික පරීක්ෂණ 70ක් වගේ ප්‍රමාණයක් ඔයාට සූදානම් කරලා තියෙනවා. ඒ ටිකත් අපි ඉස්සරවම ඔයාට මේ වැඩේදී නරඹන්න ලෑස්ති කරලා තියෙනවා. ඊළඟට පුතේ ඊළඟ අවස්ථාව තමයි මේ අපි උගන්වන සෑම කොටසකදීම ඔයාට අපි නිබන්ධනයක් ලෑස්ති කරලා තියෙනවා. අපේ ඇප් එකට ගිහිල්ලා ඔයාට තියෙන්නේ මේ නිබන්ධනය ඩවුන්ලෝඩ් කරගන්න. පාඩම බලන්න කලින් නිබන්ධනෙත් එක්ක ඔයාට යන්න පුළුවන්. මම හිතන්නේ ඒ අවස්ථාව ලැබුණාම ඔයාට මේ පාඩම වඩාත් ඉක්මනින් ග්‍රහණය කරගන්න, වඩාත් සාරවත්ව ග්‍රහණය කරගන්න, වඩාත් සාර්ථකව පාඩම තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම පුතේ මේ හැම යුනිට් එකක්ම ඉවරනහම නැත්නම් මේ හැම පාඩමක්ම ඉවරනහම ඔයාට කෙටි සටහනක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ නිසා අපි ඔයා වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා මේකෙදි මේ පාඩම උගන්වන්න අපි ඔයාට සූදානම් කරලා තියෙනවා. ඒ වගේම පුතේ විභාග කාලෙට ඒ කියන්නේ ඔයා මේ ඉස්කෝලේ යනකොට විභාග කාලෙදී වාර විභාගේ ලකුණු ටික වැඩි කරගන්න අපි හැමෝම කැමතියි. පන්තියේ පළවෙනි වෙන්න අපි හැමෝම කැමතියි. ඔයාගේ අම්මා කැමතියි ඔයාගේ ලකුණු වැඩි වෙනවට. ඔයාගේ තාත්තා කැමතියි ඔයාගේ ලකුණු වැඩි වෙනවට. ඔයත් කැමතියි ඔයාගේ ලකුණු වැඩි වෙනවට. නිසා අපි විභාග කාලෙදී ඔයාට ඔයාගේ කොහොමද විභාග ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නේ? ඒ සඳහා අපි ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරලා අපි මේකට එකතු කරලා තියෙනවා. ඊළඟට පුතේ
ඔයාට වැදගත්ම ස්ථානයේදීත් අපි ඔයාව තනි කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ A-level කඩවීම විභාගයේදී අපි ඔයාට ලෑස්ති කරලා තියෙනවා අනුමාන ප්‍රශ්න පත්‍රයක්. මොකද පුතේ මම 2017 දී අනුමාන ප්‍රශ්න 3ක්, 2018 දී අනුමාන ප්‍රශ්න 4ක්, 2019 දී අනුමාන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් එකතු කරපු ගුරුවරයා විදිහට ලංකාවේ මේ අභියෝගය බාරගෙන මගේ Facebook පිටුව හරහා මගේ YouTube channel එක හරහා මම ඒ බව ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් අපිත් එක්ක මේ Android app එක හරහා එකතු වෙලා මේ A-level කුප්පිය කියන වැඩේදී එකතු වෙලා බලන්න පුළුවන් අපේ අනුමාන ප්‍රශ්න ටික බාගත කරන්න. ඒ නිසා මේ වැඩේ අපි තාමත් මහන්සි වෙලා පුතේ බොහොමවත් සාරවත් ඔයාව අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලේ කඩේම පහු කරගෙන යනකම් අපි ඔයත් එක්ක රැඳිලා ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න අපි තාමත් ඔයා වෙනුවෙන් මහන්සි වෙලා තමයි මේ වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ. ඊළඟට අපි පුතේ හැම කොටසක්ම හරිම සාරාංශගතව සරලව අමාරු විෂය කොටස් ටික ඉතාමත් සරලව ඔයාට උගන්වන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ නිසා පුතේ මේ වැඩේදී අපි ආව ඇත්තටම ගොඩ දාන්න පුළුවන් විදියට විශාල වැඩ පිළිවෙලක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ නිසා මම ඔයාලට ආරාධනා කරනවා මේ A-level විභාගයේ ජය ගන්න A-level කුප්පිය කියන වැඩේදී අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් A-level කුප්පියත් එක්ක එකතු වෙලා පුතේ එන්න අපි ඉගෙන ගමු. A-level කුප්පිය කියන්නේ ඔයාගේ ජීවිතේ වෙනස් කරපු තවත් එක් තැනක් විදිහට දකින්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි ආදරණීය දේ පුතේ. ආයුබෝවන්.